දේශකයානෝ කාව්‍යශ්‍රී පූජ්‍යපාද මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. පින්වත්නි, කාලයකට පෙර කොළඹ උසාවියේ දිගහැරුණ ඊටාම දුක්බර කතාවක් මේක. එදා උසාවියේ නම් කතා කරනකොට සාක්ෂි කූඩුවට ආවේ වයස 92ක පිරිමියෙක් සහ 90ක ගැහැණියක්. විනිසුරුතුමාටත් පුදුමයි. හිටගෙන ඉන්න බැරි නිසා ආසන දෙකක් දුන්නා ඉඳගන්න. මහලු කත ඉරී ගිය දිග ගවුමක්ද පිරිමියා අණ්ඩ දැමූ සරමක්ද ඇඳගෙන හිටියා. වෙනද මේ උසාවියට එන්නේ නඩත්තු ඉල්ලගෙන අඹු සැමියෝ. ඇසුදුටුවන්ගේ දේනෙතෙහි එන කඳුළු කැට මෙහෙමද කියා හිතෙනවා අප වෙසෙන රට. කොළඹ උසාවියේ විනිසුරු ඉදිරි පිට විමසුනාඩු පුවත පැවැසිය හැකිය මට. 92ක වයසින් යුත් පිරිමියෙකි 90ට පත් වී ඇති ගැහැණියකි. දෙදෙනාටම ඇත්තේ හැරමිටි වාරුවකි. තොල්කයා නාම අමතන වේලාවකි. මහලු දෙදෙන පැමිණිලි පැත්තට ආවා. විනිසුරුතුමා පුදුමයකට පත් වූවා. හිටගෙන ඉන්නවත් බැරි ලෙස වේවුලුවා. හිඳගන්නට අසුන් පනවන්නේයි කීවා. අඹු සැමියන් වෙනදා දෙපිලකට වේලා මේ අධිකරණයේ සාධාරණය බලා කුලමල කියති තරගෙට මෙන් කඳුළු සලා. අද මේ දාසුන විනිසුරු සිත දෙදරු කළා. මහලු කතගේ ඇඟ තිබුණේ දිග ගවුම. වියපත් පිරිමියාගේ ඉරිලා ඇත සරම. විනිසුරු බලා සිටියා දෙදෙනා වෙතම. කාටත් ඇති වුණේ සිතිවිල්ලකි පුදුම. මොකද මේ විනිසුරුතුමා පුදුමයෙන් නැහුවා. නීති ආධාර සේවය වෙනුවෙන් නොමිලේ පෙනී සිටි නීතිඥ මහතා කාරණය හෙළි කළා. ස්වාමීනි, මේ මහලු දෙන්නට දරුව 9 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්වත් බලන්නේ නෑ. මහලු දෙන්නට වැඩක් පළක් කරන්නත් බෑ. පුදුමයි. එක දරුවෙක්වත් බලන්නේ නැද්ද? නැහැ ස්වාමීනි. ඒක දිග කතාවක්. ඒ වගේම දුක හිතෙන කතාවක්. මෙතෙන් සිට ඒ කතාව කියන්න ඔබතුමාගෙන් අවසරයි. මේ දෙදෙනාගේ නෙත් කඳුලක්
දියවේ ඇඳුමෙන් පාවා ජීවන තතු හෙළිවේ විනිසුරුතුමා දෙදෙනා දෙස බැලුවේ අධිකරණයේ කාගෙත් සිත් පෙළුවේ නීතියාදාර සේවය නිසිදේට යුතුයකම් ඉටු කරන සේවකි හැමදාට පිහිට වෙන ලේසින් ආසරණ වන කාට නොමිලේ පෙනී හිටියාමි දෙදෙනාට දරුවන්නාව දෙනෙකි වියපත් දෙන්නාට නැත කිසි උදව්වක් දරුවන් උන්නාට මහලුයි පියා වැඩපළ බැහැ උන්දෑට ලෙඩගානෙයි අම්මාවිය පැන්නාට ස්වාමිනි කඳුළු පුවත කියොබ විසදන්නේ ඇසුදුටු කාගෙත් ලය උනුවන්නේ නීතිවේදි තැන මෙලෙසයි පවසන්නේ ඒ දුක් පුවත තතුමාමෙහි ගෙන එන්නේ දෙමව්පියන් දුන් කන්නට අඳින්නට දැන් වියපත්ය බැහැ කිසිවක් කරන්නට දූදරුවන් කොයි කාටත් හැදෙන්නට කඳුළු පුවත ගෙන එමි දැන් මෙතැන් සිට ඉතා සන්තෝෂෙන් කාලය ගත කළ අඹු සැමියුවලක් හිටියා. සැමියා කිරි කපනවා, බිනිදත් ඔහේ අහුවෙන බැල මෙහෙවරක් කරලා පණම් 4ක් හොයනවා. මේ අතර බිරිඳගේ කුස දරුවෙක් පිළිසිඳ ගන්නවා. දෙන්න කතා වෙනවා මාසෙකට රුපියල් 100 බැගින්වත් ඉතුරු කරන්න. ඒක බොහොම අගේ ඇති යෝජනාවක්. ගෙයි එලිපත්තේ සිටින අමුත්තා පිළිගන්නට දැන් දෙන්නම සෝදානම්. ඒ නිසා හවසට ගඩොල් පෝරණුවලත් වැඩ කළා. අඹු සැමියුවලකි පෙර සිටි දවසක කල්ගත කෙරුවේ කටුමැටි නිවසක. දෙදෙනා කිසි දින නැතයම් විරසක සතුටින් ගත කෙරුවා හැම හවසක. වත්තක කිරි කැපුමට ඔහු යනවා
ඇය බැල මෙහි කොට හවසට එනවා යන්තම් තඹ දොයිතුව උපයනවා ඒකෙන් යන්තම් කුස පුරවනවා දරුවෙකු කුස තුල පිලිසිඳ ගත්තේ සතුටක් උපදී බිරිඳගේ චිත්තේ අමුත්තෙකුත් දැන් ගෙයි එලිපත්තේ සැමියා පියෙකුවන ලකුණුය ඇත්තේ මසකට රුපියල් 100 ගානේවත් ඉතිර කරමු එන මාසේ ඉඳලාවත් දරුවා ලැබුණාම මූණ බලලාවත් කුසගිනි ඉවසමු සිනහානාගලාවත් කිරි කපලා ඉන් පසු පස් වරුවේ ගඩොල් පෝරණී වැඩ පාල පුරුවේ බිරිඳත් තව සුළු සුළු වැඩ කෙරුවේ මෙලෙසින් මතු දවසට මුල පිරුවේ මේ විදියට දූ දරුවෝ 9 දෙනෙක් ලැබෙනවා දෙමව්පියන් නිතාම දුක් විඳගෙන කුලී වැඩ කරලා 9 දෙනාටම හොඳට උගන්වනවා ඒ අතරම ගෙයත් ටික ටික හදා ගන්නවා දූ දරුවෝ ලොකු වුණාට පස්සේ හොඳ රස්සාවල් කරලා අපට සලකාවි යන බලාපොරොත්තුවෙන් මේ දෙන්න යමක් ඉතුරු පහදු කරන්නෙත් නෑ 9 දෙනාම දැන් හොඳට ඉගෙනගෙන හොඳ ඉහළ රැකියාවල් කරනවා සමහරු විවාහ වෙලා මේ විදියට කාලය ගත වෙනවා දරුවන් 9ක් ගෙතුලට එනවා නැති බැරි කම් මැද කාලය යනවා පවුලෙම සන්තෝසින් සැනසෙනවා දරුවෝ 9 දෙනා පාසල් යනවා ගෙයත් ටිකෙන් ටික දැන් ලොකු වෙනවා පියා දවස තුල දහඩිය බොනවා දරුවන් ගැන නිතරම සලකනවා අපේ දරුවෝ ලොකු උනාට පස්සේ අප දෙන්නට සලකති හැම තිස්සේ ලොකුම පුතා දැන් අවුරුදු 20 දැවටෙයි පොත් ගුල් පොත පත අස්සේ හොඳට ඉගෙනගෙන අන්ලාමයින් ටික අනාගතේ අප බලාගනිති රැක ඒ ගැන අප දෙන්නාටම නැහැ සැක එතකල් ඉවසමු එන හැටියට දුක
දෙන්නෙක් සරසාවියටත් යාවන්නේ උපාදිගන්නට පාර සාදන්නේ නව දෙනාම දැන් ඉහළ නගින්නේ හොඳ හොඳ රැකියාවල්ය කරන්නේ දරුවෝ පවුලෙන් වෙන් වෙලා ජයට ඉන්නවා මහලු මව්පියන්ට හවුහරණක් නෑ බලන්නෙත් නෑ දැන් අපි නැවතත් අධිකරණයට නෙත් යොමු කරමු විනිසුරුතුමා කියනවා හඬා දොඩා පළක් නෑ මට දෝ දරුවන්ගේ විස්තර කියන්න දෝ දරුවන්ගේ රස්සාවල් ගැන කියන්න ස්වාමීනි ලොකු පුතා මධ්‍යමහා විදුහලේ ගරු විදුහල්පතේ විශ්වවිද්‍යාලෙ ගිහින් උපාධි ගත්තා අනේ අපි උගන්වන්න ගත්ත වෙහෙසක් විවාවෙලා යති දරුවෝ වාරින් වාර ඉන්නෙත් දෙමව්පිය ඇසුරෙන් දුරින් දුර අම්මා තාත්තා දැන් දුකින් බාර ජීවිත ගත කරති කිසි සතුටකින් තොර දරුවෝ ඉහළ රැකියාවල නිරත වෙති ගේ දොර හදාගෙන කතිබොති සිනා සෙති දෙමව්පියන් දෙන්නා ගෙයි කඳුළු බොති දවසින් දවස දෙන්නම වයසටද යති දුක සැප බලන්නට දරුවන් නොමැති විට අම්මා තාත්තා වයසට ඇදෙන කොට ඉල්ලති නඩත්තුව සාධාරණය පිට නෙත් යොමු කරමු නැවතත් අධිකරණයට පල නැත මෙලෙස අධිකරණයේ කඳුළු බිඳ සාධාරණය මායිටු කළ යුතුය අද විනිසුරුතුමා විමසයි මුල් අසුනේ හිඳ දරුවන් පිළිබඳව තොරතුරු කියනවද ඉස්සර තරුණ කාලෙට දාල ඇතාය ඉගෙන ගන්න තුරු අපේ හිතවතාය මැදි මහවිදුහලේ ගුරුකම පතාය විදුහල්පති එහේ අපේ ලොකු පුතාය ලොකුලේලිත් ඒ ඉස්කෝලෙම උගන්නනවා දෙවැනි පුතා තවුමේ දලකාර මුදලාලි එයාගේ බිරිඳ නර්ස් කෙනෙක් දෝලා 3 දෙනත් බෑනලා 3 දෙනත් ආණ්ඩුවේ බැංකුවල කන්තෝරුවල හොඳ පඩි ගන්නවා මුණුමිණි බිරියොත් ඉහළ රස්සාවල් අපිට හරි ආඩම්බරයි ඒත් හැදෝ වැඩෝ මව්පියන් ගැන නොබලන එකයි දුක දැක්කම ලස්සනයි කාටත් පිරියක්ය ටියුෂන් වලට කාලය වැඩි
හරියක් ය සැමියා අල්ලේ නටවන හොඳ බිරිඳක් ය ලේලිත් එහිම ස්වාමිනී ගුරුවරියක් ය දෙවැනි ලේලි තවමත් හරි මනමාලී නස් නෝනාය දේවිය වැනි කාලී තුන හතරක්ම ඇතියාබද කඩපේලි දෙවැනි පුතා නගරයේ ලොකු මුදලාලි දුලාතුන් දෙනා රැකියාවල ඉන්නේ බෑනලතුන් දෙනත් ලොකු පාඩි ආරගන්නේ මුණුබුරුතුන් දෙනෙක් බැංකුවටය යන්නේ මිනිබිරියොත් හොඳ මුදලක් උපයන්නේ අන්සිව් දෙනත් දහදුක විඳලයි හැදුවේ ශක්තිය තිබුණේ අප්පගේ දහඩිය බිඳුවේ ඉපයූ යමක් ඔවුනගේ දියුණට යෙදුවේ අප දෙන්නාට උන් එක හැන්දෙනි බෙදුවේ උදේහවස කුලියට වැඩ කළෙමි මම අම්මාලිපේ ගිනි කෑවා දවසේදීම දරුණව දෙනාගේ දියුණුව සමව සම බලමින් සිටියෙමු අපි හැම මොහොතකම විනිසුරුතුමා මේකට හේතු අහනවා නීතිඥතුමා කියනවා හේතුව මේකයි ස්වාමීනි මහ දෙන්න ඉන්න එකමගේ 9 දෙනාම ඉල්ලනවා එක්කෙනෙකුට දුන්නම අනිත් 8 දෙනා මිනිමරා ගනීවි ගේ තෙමෙනවා එක්කෙනෙක්වත් හදන්නේ නෑ අපි කියලා තියෙන්නේ අපෙන් පස්සේ ඕන විදියට බෙදා ගනින්න කියලා මේ අම්මා කඩයප්පන් වඩේ හදලා ගිනි කාලා දරුවෝ හැදුවේ 9 දෙනා පොඩි සන්දියේදී ගෙයක් හැදුවෙමු කාලෙකට පෙර එක් කෙනෙකු හට දුන්නොතින් ගෙය 8 දෙනා වෙනවා විපිලිසර 9 දෙනාටම කොහොම දෙන්නද ස්වාමීනියයි මෙහෙම කරදර අනේ ඒගේ ඉල්ලලා දැන් කරති දරුවෝ අපට කරදර ගරා වැටිලා වහල තෙමෙනවා එකෙක්වත් නේ හදන්නේ අපට තඹයක් දෙන්නේවත් නැහැනේ කුසගිනි බලන්නේ එහෙත් 9 දෙන ඇවිත් නිතරම ගෙයම ඉල්ලා සිටින්නේ අපට වැටිලා ඉන්න ඇති තැන කොහොමද අපි බෙදන්නේ රබර් කිරි කපලයි එදා මම
නව දෙනාටම ශිල්ප දුන්නේ උදේ කඩයක් පන් හදාගෙන විකුණ අම්මා හවස එන්නේ අපේ කුසගිනි ඉවසුවාපි උන්ට කුසගිනි නොමැත දුන්නේ ස්වාමීනියයි අපි වගේ මේ මහලු අය හට මෙහිම වෙන්නේ කාලා ඇඳලා ඉන්න නැතුවට වැටිලා ඉන්නට තැනක් ඕනි එකමගේ මිය යන්න මත්තෙන් කොහොමටත් දෙන්නටම බෑනේ අපට දරුවන් මිස ස්වාමීනි ඉල්ලන්න කිසිවෙකුත් නෑනි මහලු මගේ මේ බිරිඳ නින්දට ගියොත් පැදුරෙහි අඬනවානේ මොනවද ඉල්ලන ප්‍රතිපාදන ස්වාමීනි නඩත්තු නීති සංග්‍රහය අනුව දෙමව්පියන්ට දරුවන්ගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන් ඒ නිසා අපි ඉල්ලන්නේ නව දෙනාගෙන්ම මේ මහලු දෙන්නට යැපෙන්න කිසියම් නඩත්තු මුදලක් කෝ දරුවෝ අද ඇවිල්ලා ඉන්නවද සිතාසියව්ව ස්වාමීනි ඇවිල්ලා නෑ හොඳයි නඩුව මම සති දෙකකට කල් දානවා එදාට දෝ දරුවෝ ලේලිලා බෑනලා උසාවියට කැඳවන්න ඕන දරුවන් උසස් රැකියාවල සිටින හේයින් මහලු මාඩම් වල තැනකුත් නොමැත එයින් නැහිතිරියක් කෙරුවේ ඔහු ඉපැයු දෙයින් දරුවන් හටම කෙරුවා හැම දෙයම අයින් මේ දෙන්නගෙන් පසුගේ දොර බෙදාගෙන හිටපල්ලා ඕන විදියක් හිතාගෙන කීවත් දෙදෙන ස්වාමීනි හිත හදාගෙන කන්නට හදති දරුවෝගේ බදාගෙන දරුවන් කැඳවමින් මේ ආදිකරණයට නඩත්තුව පිණිස මුදලක් එකතු කොට දිය හැකි විනම් හැම මාසෙන් මාසයට ජීවත් විය හැකිය දෙන්නට ඉදිරියට එදිනට දරුවෝ ආදිකරණයේ නොමැති තැන නියම කළා නඩුවට දෙසතියක දින එදිනට දරුවෝ නව දෙන ඉදිරියට ගෙන විමසමිමෙම වෙන්නට ඇති කරුණු ගැන දෙසතියකට නඩු විසඳුම කල් යනවා දරුවන් කැඳවන්න විනිසුරු අන දෙනවා
නාවොත් වරෙන්තුවකුත් මම පනවනවා මහලු යුවල අධිකරණෙන් පිට වෙනවා දෙවැනි නඩු දවසේ විත්තිකූඩුවේ 18 දෙනයි විනිසුරුතුමා විමසුම් මැසින් සියලු දෙනා දිහා බලනවා කෝ පඩිවාර්තා ගෙනාවද පඩිවාර්තා බලනකොට එක් අයෙක් මාසෙකට 25000ක් විතර උපයනවා පුදුමෙනුත් පුදුමයි මෙහෙම දරුවෝ දුක් විඳලා හදපු දෙමව්පියන්ට නොසලකන දරුවෝ අනේ පුතේ අපි නඩු කිව්වේ ඉවසන්න බැරිම තැනමයි උඹලට ලැජ්ජ කරන්න නොවේයි දුවරු බෑනවරු ලේලිලා ගොඩක් ය පුත්තුත් හොයන්නේ ඉන්නට ඉඩක් ය උසාවියත් දැන් ඉඩමදි තැනක් ය විත්ති කුඩුවේ 18 දෙනෙක් ය විත්ති කුඩුවට යයි විනිසුරුගේ ඇස විමසුම් මැසින් බැලුවා එහි පිරිස දෙස 18 දෙනා ඇත කිසිවක් නොදත් ලෙස විමසා බලයි කොතැනද දැන් තිබෙන දොස එක එක් කෙනාගේ පාඩි ගැන විමසනවා ඇදහිය නොහැකි ගණනින් එය පැවසෙනවා විනිසුරුතුමා පුදුමයකට පත්වෙනවා මේවැනි දරුවන්ට නිසි දඬුවම් දෙනවා දරුවන් සියලු දෙන පොලිමේ සිටින වෙලේ දෙමව්පියන්ගේ නිත්වල කඳුළු හැලේ ඇයි දරුවනි අප දෙන්නට මෙහෙම කළේ ඒකයි නඩු මගට ආවේ ඉහළ පෙළේ නුඹලා හැදුවේ අපි දෙන්නා දුකින් තද සලකයි කියා සතුටක් හිත් තුලින් විඳ අප හැර සිටිති ගේ දොර ඉල්ලමින් අද නඩු කියනවා හැරමුණවා කරන්නද මේ 18 දෙනාටම විනිසුරුතුමා මතක හිටින්න අවවාද දෙනවා මං අද තීන්දුවක් දෙනවා ඒ තීන්දුව මගෙන් පස්සේ මෙතනට එන මහේස්ත්‍රාත් කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි විදියට තමන්ගේ දරුවෝ කවදා හරි උස්මහත් වුණාම තමන්ට සලකන්නේත් තමන් තම දෙමව්පියන්ට සැලකූ විදියටයි මව්පියෝ දරුවන්ට දී සැප සම්පතම හැම කරදඬු උස්ව කෙරුවත් සිප් සතරනිම
මේ නව දෙනා දරුවෝ වෙති පුදුමතම සිදුණු සියලු දේවල් දැනගතිමි මම මව්පියෝ මහලු වයසට පත්වන විටක හිඟා කෑ යුතුද පාරක මග තොටක බලාපොරොත්තුව නැහැවුනට හෙටක ජීවත් වන්නේ අප අද මේ වගේ රටක 18 දෙනා එක ගේකට පොර කන්නේ මව්පියෝ කෑවා ඇන්දද නැහැ විමසන්නේ තම බුදරුවෝ ගැන පමණක් සලකන්නේ ඔය අකුසල්ම නැවතත් පසුපස එන්නේ උසාවියේ සිටිනාමේ සියලු දෙන දැනගනු පිනිස නීතියේ ඇති කරුණු ගැන නීති පොතේ ප්‍රතිපාදන පෙරටගෙන දෙන්නෙමි තීන්දුව හොඳ හැටි ආසනු මැන සෑම මාසයකම අවසන් වන දිනේ නව දෙනාම මේ අධිකරණයේ රුපියල් 10 බැගින් බඳින්න ඕන උදේ 10ට ඉස්සර වෙලා දවල් 12ට ඇවිත් මේ මව්පියන්ට ඒ මුදල් අරගෙන යන්න පුළුවන් අද මුදල් නඩත්තු වාරිකය රුපියල් 1000 ගෙවලා යන්න ඕන මින් පස්සේ ගේ දොර ඉල්ලලා මව්පියන්ට කරදර කළොත් නඩත්තු වාරිකය ගෙවීම මගහැරියොත් හිරේ යන්න තමයි වෙන්නේ දුප්පත් දෙමව්පියන් දෙන්න පළමු රුපියල් 9000 අරගෙන උසාවියෙන් පිට වෙනවා හැම මාසයකම අවසන් වන දින පඩි ලැබුණට පසු දරුවන් නව දෙන 10 බැගින් ආයුතු වෙයි අරගෙන අධිකරණයේ ඒ තැන්පත් කළ මෙන අම්මා තාත්තා එදිනට 12ට කෙසේ නමුත් ඇවිදින් අධිකරණයට රුපියල් 9000ක් ගෙන හරියට යන්නට පුළුවන් ඔබ වේසේනාගෙට ගේ දොර ඉල්ලා කරදර කෙරුවොත් නොගෙවන නඩත්තුව ඉන් මාග හැරියොත් නව දෙනගෙන්වා උසාවි නැවතත් හිරේ දමනවා දැනගනු ඒකත් පළමු නඩත්තුව රුපියල් 10 දැන්ම ගෙවනු හොඳ දරුවන් විලසේ රුපියල් 9000ක් අත ගැවසේ දෙමව්පියෝ දැන් පිට වෙති සුවසේ
මව්පියන් හට යුතුයකම් සතුට දෙන්නට නොදෙන දරුවන් හට හොඳම පාඩම මෙය අසන්නට